අද අපි කතා කරමු අපිට වැදගත් වෙන තවත් data structure එකක් ගැන. අද අපි කතා කරන්නේ graph data structure ගැන. මොකක්ද මේ graph data structure කියන්නේ? graph data structure එකක් කියන්නේ non-linear data structure එකක්. අපි linear data structures ඉගෙන ගත්තා. linear data structures වලට අපිට ගන්න පුළුවන් stack, queue වගේ data structures. හැබැයි මේ graph කියන data structure එක non-linear data structure එක. ඒ කියන්නේ එක රේඛීයව යන data structure එකක් නෙමෙයි. graph data structure එක නිර්මාණය වෙලා තියෙන්නේ nodes සහ edges වලින්. ඒ කියන්නේ මේ graph data structure එක නිර්මාණය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ කොටස් දෙකයි. ඒ තමයි nodes සහ edges. nodes නැත්නම් vertices කියන්නේ points. එහෙමත් නැත්නම් locations. ඒ කියන්නේ මොකක් හරි ලක්ෂයක් එහෙමත් නැත්නම් ස්ථානයක් තමයි මේ නෝඩ් වලින් නිරූපණය කරන්නේ. එතකොට edges කියන්නේ link එකක් හරි path එකක් හරි. ඒ කියන්නේ nodes දෙකක් අතර නිර්මාණය වෙන path එක තමයි මේ edge එකක් කියලා කියන්නේ. එතකොට අපි බලමු මේ graph data structure එකේ කොටස් ටික වෙන වෙනම හඳුනා ගන්න. මේ A කියලා අපිට හම්බෙනවා B කියලා තව ලක්ෂයක් තියෙනවා. C කියලා තවත් ලක්ෂයක් තියෙනවා. D කියලා තවත් ලක්ෂයක් තියෙනවා. E කියලා තවත් ලක්ෂයක් තියෙනවා. එතකොට අපි මේ A සහ B ලක්ෂය යා කරනවා. A සහ C කියන ලක්ෂය යා කරනවා. C සහ B ලක්ෂය යා කරනවා. C සහ D ලක්ෂය යා කරනවා. D සහ E ලක්ෂය යා කරනවා. එතකොට මේ C, D, A, B, E කියන්නේ ලක්ෂ. ඒවා nodes විදියට අපි හඳුන්වනවා. එතකොට මේ ලක්ෂ අතර තියෙන රේඛාව අපි edges කියලා, edge එකක් කියලා හඳුන්වනවා. මේ node එකක්, මේකත් node එකක්. මේ nodes දෙකක් අතර තියෙන connection එක. එහෙම නැත්නම් path එකට තමයි අපි මේක edge එකක් කියලා හඳුන්වන්නේ. එතකොට මෙතන nodes තියෙනවා 1, 2, 3, 4, 5ක්. එතකොට edges තියෙනවා 1, 2, 3, 4, 5ක්. අපිට මේ graph data structure එක පාවිච්චි වෙන්නේ කොහෙටද? ඔයාලා දන්නවා Google Maps කියලා එකක් තියෙනවා. Google Maps වලින් අපිට පුළුවන් එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කරන්නේ කොහොමද කියලා බලන්න. එතකොට මේ Google සමාගම මේ Google Maps නිර්මාණය කරලා තියෙන්නේ මේ graph data structure එක පාවිච්චි කරලා. ඔයාලට පේනවා මෙන්න මෙතන node එකක් තියෙනවා. ඒ කියන්නේ point එකක්. මෙතන තවත් node එකක්. මෙතන තවත් නෝඩ් එකක්. මෙතන තවත් නෝඩ් එකක්. මෙයාලා මේ නෝඩ්ස් විදියට ගන්නේ මන්සන්දි. පාරක තියෙන මන්සන්දි. ඒ කියන්නේ තුන්මන් හන්දියක් වෙන්න පුළුවන්, හතරමන් හන්දියක් වෙන්න පුළුවන්. ඒ වගේ මන්සන්දි මෙයාලා නෝඩ්ස් විදියට ගන්නවා. එතකොට මේ මන්සන්දි යා කරන්න මේ මන්සන්දි සම්බන්ධ වෙන පාරට යාලා ලින්ක් එකක්. එහෙමත් නැත්නම් edges පාවිච්චි කරනවා. මේ graph data structure එකේ variations තියෙනවා. පළවෙනි variation එක තමයි undirected graphs. ඔයාලා මේ edge එක හොඳින් බලන්න. මේ edge එක නිකන් සරල රේඛාවක්. එතකොට මෙහෙම නිකන් සරල රේඛාවක් විදිහට edge එකක් ඇඳාම ඒක undirected graph එකක් වෙනවා. ඒ කියන්නේ මේක vertices අපිට තියෙනවා A, B, C, D කියලා vertices හතරක්. එතකොට මේකේ parts කොච්චරක් තියෙනවද? parts තියෙනවා A සහ B. ඒ කියන්නේ A ඉඳන් B ට යන්නත් පුළුවන්. ඒ වගේම B ඉඳන් A ට යන්නත් පුළුවන්. එතකොට මෙතන B ඉඳන් C ට යන්නත් පුළුවන්. C ඉඳන් B ට යන්නත් පුළුවන්. B ඉඳන් D ට යන්නත් පුළුවන්. D ඉඳන් B ට යන්නත් පුළුවන්. D ඉඳන් C ට යන්නත් පුළුවන්. C ඉඳන් D ට යන්නත් පුළුවන්. එතකොට මේ undirected graphs වල අපිට points දෙකක්, vertices දෙකක් අතර ඕනම දිශාවකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු directed graphs. directed graph එකක් කියන්නේ මොකක්ද? directed කියන්නේ අපි යොමු කරනවා. එතකොට මෙතන arrow head එකක් තමයි edge එක වෙන්නේ. එතකොට මෙතන අපි මෙයාට කියනවා A ඉඳන් B ට විතරයි යන්න පුළුවන්. B ඉඳන් A ට ආපසු යෑමක් නැහැ.
එතකොට මෙතන B ඉඳන් C ට විතරයි යන්න පුළුවන්. C ඉඳන් B ට යන්න බෑ. මෙතන C ඉඳන් D ට විතරයි යන්න පුළුවන්. D ඉඳන් C ට යන්න බෑ. එතකොට ඩිරෙක්ටඩ් ග්‍රාෆ් එකක් කියන්නේ අපි ඩිරෙක්ෂන් එකක්, දිශාවක් කියනවා. මෙන්න මේ දිශාවට විතරයි ඔයාට යන්න පුළුවන්. එතකොට මේකේ vertices තියෙනවා අපිට කලින් විදිහටම A B C D කියලා vertices වල වෙනසක් නෑ. හැබැයි අපිට edges වල වෙනසක් තියෙනවා. මෙතන තියෙන්නේ A B edge එකක් විතරයි. B A කියලා edge එකක් අපිට ගන්න බෑ. මොකද මේක directed graph. මේ edge එක වළංගු වෙන්නේ මේ A ඉඳන් B ට යන්න විතරයි. ඊට පස්සේ අපි මේ graph data structure එක ගැන කතා කරනකොට අපිට එනවා depth first search කියලා method එක, searching method එක. එතකොට මේ algorithm එක පාවිච්චි වෙන්නේ depth එක, ගැඹුර. මේ graph එකේ ගැඹුර තමයි මේ searching algorithm එකකින් search වෙන්නේ. මේ depth first search එකට පාවිච්චි වෙන්නේ stack එක. ඔයාලට මතක ඇති stack data structure කියන්නේ නිකන් column එකක්. ඒ column එක අපිට ගැඹුර බලන්න ලේසි. එහෙම නේද? එතකොට මතක තියාගන්න depth කියන්නේ ගැඹුර. අපිට stack එකක තමයි ගැඹුරක් තියෙන්නේ. අන්න ඒ විදිහට ලේසියෙන් මතක තියාගන්න depth first search එකට පාවිච්චි වෙන්නේ stack data structure එක කියලා. එතකොට අපි මේ depth first search එකේදී අපි nodes visit කරනවා. අර අපි කලින් දැක්ක nodes තියෙනවා, edges තියෙනවා. එතකොට edge එක දිගේ අපි nodes හඳුන ගන්නවා. ඒ nodes ඉවර වුණාන් පස්සේ ඒ node එකට තව යන්න තැන අලුත් තැනක් නැති වුණාම ඒ node එකෙන් ඉඳන් තව යන්න අලුත් තැනක්. මතක තියාගන්න මේ අලුත් කියන වචනේ. ඒ node එකේ ඉඳන් තව path එකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ node එක unvisited. ඒ කියන්නේ අලුත් node එකක්ද කියන එක check වෙන්න ඕනේ. අපි හරියටම බලමු කොහොමද මේ depth first search එක වැඩ කරන්නේ කියලා. දැන් අපිට මේ graph data structure එකක් තියෙනවා. graph data structure කියන්නේ මම කිව්වා nodes සහ edges වලින් නිර්මාණය කරපු data structure එකක්. එතකොට මම කිව්වා depth first search එකට අපි පාවිච්චි කරන්නේ මේ stack data structure එකේ format එක කියලා. දැන් අපි බලමු මුලින්ම මේ S කියන node එක අපි stack එකට push කරගත්තා. ඊට පස්සේ අපි යන්න ඕනේ මොකද්ද? ගැඹුරට යන්න ඕනේ. එතකොට S ඉඳන් අපි S සම්බන්ධ වෙලා තිනවා A කියන node එකට. ගැඹුරකට යන්න පුළුවන් කියන්නේ මෙහෙම. ඒක හරහා යන්න පුළුවන් path එක. A. අපි එතකොට A node එක මේකට push කරගන්නවා. A node එකේ ඉඳන් තව කොහෙටද යන්න පුළුවන්? A node එකේ ඉඳන් අපිට යන්න පුළුවන් D node එකට. එතකොට මේ D node එක අපි ඊළඟට stack එකට push කරගන්නවා. ඊට පස්සේ D ඉඳන් අපිට මෙතන යන්න path දෙකක් තියෙනවා. B ට යන්නත් පුළුවන්, C ට යන්නත් පුළුවන්. අපි මුලින් B ට යමු. එතකොට අපිට පුළුවන් B එක push කරගන්න. ඊට පස්සේ B එකේ ඉඳන් B ට connections කීයක් තියෙනවද? උඩටත් connection එකක් තියෙනවා, යටටත් connection එකක් තියෙනවා. හැබැයි මේ B ගේ S එක අපි මුලින්ම push කරගත්තා. D එකත් කලින් push කරගෙන ඉවරයි. එතකොට මෙයාට visit කරන්න අලුතෙන් nodes නෑ. මං කිව්වා අලුතෙන් nodes තියෙන්න ඕන කියලා. එතකොට මේකට අලුතෙන් node එකක් නැති හින්දා මේ B කියන එක ආපස්සට ගමන් කරන්න වෙනවා. ඒ කියන්නේ කලින් visit කරපු node එකකට යන්න වෙනවා. එතකොට කලින් visit කරපු node එකකට යනවා කියන්නේ මේ B කියන එක dead end එකක් වෙනවා. dead end එකක් වෙනවා කියන්නේ ඒක pop වෙනවා. ඒක remove වෙනවා. ඊට පස්සේ ඒක මේ visit කරපු node එකට ආවෙන් පස්සේ මේ දැන් D කියන node එකට අපිට යන්න පුළුවන් කොහෙද? මෙතන C unvisited node එකක් තියෙනවා. එතකොට අපි C කියන node එක තියෙන element එක push කරගන්නවා. එතකොට මේකේ අපි depth first search එකේ මේකේ order එක පිළිවෙල බැලුවොත් එහෙම මුලින් අපිට තියෙනවා S පටන් ගත්ත S වලින් ඊට පස්සේ අපි යනවා A ට ඊළඟට ගියේ D ට ඊට පස්සේ ගියා B ට
Dගෙන් ආපහු ආව Dට Dගෙන් ආය Cට. එතකොට order එක SADBC. දැන් මේක විතරක් නෙමෙයි order එක. මේකේ ඔයාලට අනිත් පැත්තට යන්නත් පුළුවන්. මොකද මේකේ direction එකක් දීලා නැහැ. මෙතන දැන් ඔයාලට exercise එකක් තියෙනවා. ඔයාලා මේ graph data structure එක බලලා මේකෙන් අපිට ගන්න පුළුවන් order එකයි ඒකට අදාළ stack එකයි නිර්මාණය කරන්න. අපි එහෙනම් දැන් බලමු මේකට අපිට ගන්න පුළුවන් උත්තර මොනවද කියලා. අපිට එක order එකක් ගන්න පුළුවන් 1 2 3 6 5 4 කියලා. ඒ කියන්නේ 1 2 3 6 5 4 කියලා. එතකොට මේකේ stack එක කොහොමද හැදෙන්නේ? මුලින්ම 1 ඊට පස්සේ 2 3 6 6 වලින් ඊට පස්සේ අපිට යන්න අලුත් නෝඩ් එකක් නෑ. ආපස්සට ගියොත් තියෙන්නේ pre-visited node එකක්. එතකොට මේ 6 කියන නෝඩ් එක dead end එකක් වෙනවා. එතකොට ඒක stack එකේ pop වෙනවා. stack එකේ තියෙන්නේ නෑ. ඊට පස්සේ අපි ආපස්සට ගියාම 3 ගෙන් 5 4. එතකොට 1 2 3 මෙතන 6 තිබ්බා. 6 එක pop වුණා. 5 4 තියෙන. ඕක තමයි final stack එක. තවත් order එකක් ලියන්න පුළුවන් අපිට 1 2 5 4 3 6 කියලා. ඒ කියන්නේ 1 2 5 4 3 6 කියලා. මේකේ stack එක එන්නේ 1 2 5 4 ගෙන් පස්සේ යාට unvisited අලුත් node එකක් නැහැ. එතකොට 4 කියන එක dead end එකක් වෙනවා. ඊට පස්සේ තියෙන I back ගියාම 5 ට තියෙනවා අලුත් node එකක් unvisited node එකක් 3 කියලා. එතකොට අපිට process එකට යන්න පුළුවන් progress එකක් විදියට 3 6. එතකොට මේ 1 2 5 මෙතන 4 ආවා. 4 එක pop වුණා. මොකද ඒක dead end එකක් වුණා හින්දා. ඊට පස්සේ 3 6. මේ විදිහටම අපිට තවත් order එකක් ලියන්න පුළුවන්. ඒ තමයි 1 2 5 3 6 4 කියලා. කියන්නේ 1 2 5 3 6 4 කියලා. මේකේ stack එක දිහා බැලුවොත් 1 2 5 ඊට පස්සේ එන්නේ කොහෙටද 3 6 6ට visit කරන්න අලුත් node එකක් නැහැ. 6 dead end එකක් වෙනවා. ආපස්සට ගියාම තියෙන්නේ 3 කියන එකටත් visit කරන්න අලුත් nodes තියෙනවද? අලුත් nodes නෑ. මොකෝ 2 කියන node එකත් visit කරපු එකක් 5 කියන එකත් visit කරපු එකක් 6 කියන්නේ already dead end එකක්. එතකොට 3 කියන එකට visit කරන්න අලුත් node එකක් නැති හින්දා 3 කියන එකත් dead end එකක් වෙනවා. ඊට පස්සේ යනවා 5 කියන node එකට. එතකොට 5 කියන node එකට අලුත් node එකක් තියෙනවා 4 කියලා. අපි එතකොට 4 කියන node එක visit කරනවා. එතකොට මෙතන 1 2 5 4 කියලා තමයි stack එක නිර්මාණය වෙන්නේ. 3 6 කියන nodes දෙකම pop වුණා. මේ විදිහටම ඔයාලට තව exercise එකක් තියෙනවා. හැබැයි මේකෙදි මේ graph එක directed graph එකක්. ඒ කියන්නේ මේකට direction එකක් තියෙනවා. මේකේ පොඩි වෙනසක් තියෙන්නේ. එතකොට මේකේ අපිට එක දිශාවකට විතරයි යන්න පුළුවන්.
ඔයාලා මේ එක්සර්සයිස් එකටත් ඕඩර් එකයි ස්ටැක් එකයි පොඩ්ඩක් අඳින්න බලන්න. හරි අපි එහෙනම් උත්තර ටික බලමු. පළවෙනි ඕඩර් එක විදිහට අපිට ගන්න පුළුවන් මුලින්ම පහෙන් පටන් ගන්නවා. මෙතන තමයි අපිට මේ ඕඩර් එක ලියන්න පුළුවන් හොඳම තැන. 5 1 2 4 6 මෙතනින් පස්සේ අපේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා. මෙතනින් එහාට අපිට යන්න බෑ. අපිට ආයි ආපස්සට යන්න වෙනවා. ආපස්සට ගිහිල්ලා ආයි 5 ගෙන් 3 ලියන්න පුළුවන්කම තියෙනවා. 6ට යන්න පුළුවන් වුණාට 6 අපි කලින් ලියලා තිබ්බේ. එතකොට මේකේ ස්ටැක් එක නිර්මාණය වෙන්නේ 5 3 කියලා එලිමන්ට්ස් දෙකක්. ඇයි 5 ගෙන් පටන් ගත්තාම 1 ගියා 2 ගියා 4 ගියා 6 ගියා. එතකොට 6ට විසිට් කරන්න පුළුවන් නෝඩ්ස් තියෙද තව? 6 ගෙන් ඇරෝ එකක් ගිහිල්ලා තියෙද කොහෙටවත්? නෑ. එතකොට 6 ගෙන් නෝඩ් එක ඩෙඩ් එන්ඩ් එකක් වෙනවා. ඊට පස්සේ 4ට තියෙන්නේ මෙන්න මේ පැත්තට ඇරෝ එකක් විතරයි. එතකොට මේක already dead end එකක්. එතකොට 4 කියන එකත් dead end එකක් වෙනවා. ඊට පස්සේ ආය ආපස්සට ගියාම 2ට තියෙන්නේ මේ 4 කියන node එකට direction එකක් විතරයි. එතකොට 4 කියන එකත් already dead end එකක්. ඊට පස්සේ ඒ හින්දා මේ 2 කියන එකත් dead end එකක් වෙනවා. 2 ගෙන් ආපස්සට ගියාම 1 තියෙන්නේ 1ට තියෙන්නේ 2 පැත්තට ඩිරෙක්ෂන් එකක් විතරයි. ඒ කියන්නේ මෙතන එජ් එකක් විතරයි තියෙන්නේ. එතකොට ඒ නිසා 1 කියන එකත් ඩෙඩ් එන්ඩ් එකක් වෙනවා. ආයි ආපස්සට ගියාම 5 තියෙනවා. 5 ගෙන් මේ පැත්තට එජ් එකක් තියෙනවා. එතකොට 5 ඩෙඩ් එන්ඩ් එකක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අනිත් ඔක්කොම ඩෙඩ් එන්ඩ් වෙලා 5 ඉතුරු වෙන්නේ. ඊට පස්සේ 5 ගෙන් මේ පැත්තට ඇරෝ එක ගියාම 3 තියෙනවා. 3 ගෙන් මේ පැත්තට ඇරෝ එකක් තියෙනවා. අපි මේක already visited. ඒ නිසා මෙතන 3 ගෙන් නවතිනවා. ඒකින්ද මෙතන stack එකේ අන්තිමට ඉතිරි වෙන්නේ 5 3 කියන nodes දෙකේ elements විතරයි. තවත් order එකක් තියෙනවා අපිට ගන්න පුළුවන් 5 3 6 1 2 4 කියලා. ඒ කියන්නේ මේ පැත්තට ගිහිල්ලා පටන් ගත්තොත්. මේකෙත් අපි ස්ටැක් එක දිහා බැලුවොත් 5 ඊට පස්සේ කොහොමද තියෙන්නේ 3 ගියා 6 ගියා. එතකොට 6 ගෙන් යන්න කොහෙවත් නැහැ. එතකොට 6 කියන එක ඩෙඩ් එන්ඩ් එකක් වෙනවා. 3ටත් ආපස්සේ යන්න තැනක් නෑ, අලුත් තැනක් නෑ, අලුත් නෝඩ් එකක් නෑ විසිට් කරන්න. ඒ නිසා 3 කියන එකත් ඩෙඩ් එන්ඩ් එකක් වෙනවා. එතකොට 6 එකයි 3 එකයි දෙකම ඩෙඩ් එන්ඩ් වුණා. 5 කියන නෝඩ් එකට අලුතෙන් විසිට් කරන්න නෝඩ් එකක් තියෙනවා. ඒ නිසා ඒක ස්ටැක් එකේ ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ 1 විසිට් කරනවා. 1ට අලුත් නෝඩ් එකක් තියෙනවා 2 කියලා. 2ට තියෙනවා අලුත් නෝඩ් එකක් 4 කියලා. 4ට තියෙනවා අලුත් නෝඩ් එකක් 6 කියලා. 6 කියන්නේ already visited node එකක්. ඒ නිසා අපි 6 විසිට් කරන්න යන්නේ නැහැ. 4 වලින් නවතිනවා. ඒ නිසා 5 1 2 4 කියලා අන්තිමට ස්ටැක් එක ඉතිරි වෙනවා. දැන් මෙතන වෙනස තියෙන්නේ මේක ඩිරෙක්ටඩ් graph එක. මේකේ එක ඩිරෙක්ෂන් එකකට විතරයි අපිට nodes අතර ගමන් කරන්න හැකියාව තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා breadth first search කියලා එකක්. එතකොට මෙතන අපි යන්නේ breadth motion එක. algorithm එක වැඩ කරන්නේ breadth එකට. ඒ කියන්නේ හරහට. හරහට තියෙන්නේ මොකද්ද? හරහට තියෙන්නේ queue එකක්.
පෝලිමක් තියෙන්නේ හොරිසොන්ටල් විදිහටනේ. හොරිසොන්ටල්නේ කිව් එකක් හැදෙන්නේ සාමාන්‍යයෙන්. අපිට කිව් එකක් හදන්න පුළුවන් එක ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට මේ පොළොව මත. එතකොට ඒක තියෙන්නේ හොරිසොන්ටල් vertical නෙමෙයි. අන්න එතකොට මේ breadth first search එකට අපි පාවිච්චි කරන්නේ queue data structure එක. කොහොමද මේ breadth first search එක වැඩ කරන්නේ? මේකත් graph data structure එකමනේ. එතකොට මේ තියෙන්නේ graph data structure එකක්. එතකොට මේකේ තියෙන්නේ nodes ඒ වගේම edges. S කියලා node දෙකක් තියෙනවා. ඒක අපි queue කරලා order එකට ගන්නවා. එතනින් අපිට යන්න තියෙන්නේ මොනවද? breadth එක. අපි මෙතන යන්නේ levels. මේ එක level එක. ඊට පස්සේ මේ S කියන node එක සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ සම්බන්ධ වෙලා තියෙන ඊළඟ nodes ටික අපි level 2 කියලා ගන්න. මේක ඊළඟ level එක. මේක එක level එකක්, මේක ඊළඟ level එක. එතකොට මේ ඊළඟ level එකට තමයි අපි enqueue කරන්නේ. මේ ඊළඟ level එකේ තියෙන elements ටික අපි enqueue කරනවා. මේ විදිහට අපිට enqueue කරන්න පුළුවන්. ඒ කියන්නේ queue එකට ඒ ටික එනවා. මොකද අපි මේවා breadth එක horizontal level එකට තමයි මේ ටික search කරන්නේ. ඊට පස්සේ එතනින් අපිට යන්න පුළුවන් ඒ level එකෙන් ඊළඟ level එකට. ඒ කියන්නේ මේක. එතකොට අපි කරන්නේ ඒක queue කරලා order එකට ගන්න එක. ඔයාලට තේරෙන්නේ නැති මෙතන අපි කරන්නේ හැම වෙලෙම level එක check කරන්නේ. දැන් මුලින්ම කරේ මේ S එකෙන් තමයි පටන් ගත්තේ. S එකට පස්සේ තියෙන්නේ මොකද්ද? ඊට immediate තියෙන. ඒක සම්බන්ධ වෙලා තියෙන පළවෙනි link එක. දැන් බලන්න S සම්බන්ධ වෙලා තියෙනවනේ D ට. අපි හොඳට බැලුවොත් S සම්බන්ධ වෙලා තියෙනවා D ට. ඒ සම්බන්ධ වෙලා තියෙන්නේ B හරහා. මේ දෙන්න අතරේ සම්බන්ධයක් තියෙනවා මේ B හින්දා නේ. හැබැයි මේ S කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ B ට විතරයි. S ඉඳන් මෙහෙම D ට සම්බන්ධතාවයක් කෙලින් ඇවිල්ලා නැහැ. එතකොට D second level එකට අයිති වෙන්නේ නැහැ. මේ ABC කියන nodes තුන තමයි second level එකට අයිති වෙන්නේ. එතකොට මේ second level එකට අයිති වෙන ටික තමයි අපි ඊළඟට දෙවනියට enqueue කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි breadth first search එක කරන්නේ. ඔයාලට මේ exercise එක කරාම මේක කරන විදිහ තවත් පැහැදිලි වෙයි. එතකොට දැන් මෙතන තියෙන්නේ මොකද්ද? undirected graph එකක්. මේකේ directions නැහැ. එතකොට ඔයාලා මේ 1 කියන node එකෙන් පටන් අරන් මේකට අවශ්‍ය විදිහට මේකට අපිට නිර්මාණය කරන්න පුළුවන් order එක පොඩ්ඩක් ලියන්න බලන්න. අපි දැන් උත්තරේ බලමු. අපිට order එක විදියට ලියන්න පුළුවන් 1 4 3 2 5 7 6 8 9 කියලා. එතකොට දැන් අපි 1 වලින් පටන් ගත්තා. ඊට පස්සේ අපිට තියෙන මොන level එකද? මෙන්න මේක. මේ එක සම්බන්ධ වෙලා තියෙන 2ටයි 3ටයි 4ටයි. ඒ ටික තමයි 4 3 2 කියලා ලියලා තියෙන්නේ. ඔයාලට ඒක 2 3 4 කියලා ලියන්නත් පුළුවන්, 3 2 4 කියලා ලියන්නත් පුළුවන්. කැමති විදිහකට ලියන්න. හැබැයි හැම වෙලෙම මේ second level එක තමයි මෙතන එන්නේ 432 කියලා. ඊට පස්සේ අපි සම්බන්ධ වෙන්නේ කොහෙටද? මේ level එක කොතනටද සම්බන්ධ වෙන්නේ? මේ 7 5 කියන එකට. අපි දැන් මෙතන එක level එකක හිටියා.
මේ දෙවනි ලෙවල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ 7 කියන එකටයි 5 කියන එකටයි. තේරුණාද? කියන්නේ මේ second level එකෙන් කෙලින්ම immediate link එකක් තියෙන්නේ 7 එකටයි 5 එකටයිනේ. එතකොට මේ nodes දෙක තමයි මේකේ third level එක වෙන්නේ. එතකොට මේ දෙක 5 7 කියලා order එකට එනවා. ඊට පස්සේ මේ 5 එකයි 7 එකයි සම්බන්ධ වෙලා තියෙන කාටද? 8ට සම්බන්ධ වෙලා තියෙනවා, 6ට සම්බන්ධ වෙලා තියෙනවා, 9ට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ තුනම fourth level එකට අයිති වෙනවා. මෙන්න මේ තුනම fourth level එකට අයිති වෙනවා. මොකෝ පහ මෙයාට සම්බන්ධ වෙලා තියෙනවා, පහ මෙයාට සම්බන්ධ වෙලා තියෙනවා, හත මෙයාට සම්බන්ධ වෙලා තියෙනවා, හත මෙයාට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ තුනම fourth level එකට අයිති වෙනවා. ඒ ටික තමයි ඊට පස්සේ order එකට එන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ breadth first search එකේදී order එක ලියන්නේ. අපි ඒ විදිහටම තවත් එකක් කරමු. මෙතන තියෙන්නේ undirected graph එකක්. මේකෙත් ඔයාලා order එක හොයන්න breadth first search method එකට අනුව. අපි එහෙනම් මේ එක්සර්සයිස් එකට ආන්සර් එක බලමු. මේකේ order එක අපිට ගන්න පුළුවන් 1 2 3 5 4 6 කියලා. අපි 1 කියන node එකෙන් පටන් ගන්නවා. ඊට පස්සේ මේ 1 කියන node එක සම්බන්ධ වෙලා තියෙන කාටද? කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා 2ට. ඊට පස්සේ කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා 3ට. ඊට පස්සේ කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා 5ට. එතකොට මේ 2 3 5 කියන nodes ටික මේකේ ඊළඟ level එක වෙනවා. ඒක තමයි 2 3 5 කියලා ලියලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙයාලානේ ඊළඟ level එක. ඊට පස්සේ මේ 2 සම්බන්ධ වෙලා තියෙනවා 3ට. 3 කොහොමද 2 3 කියන්නේ දෙකම same level එකේ ඉන්න අය. ඊට පස්සේ 2 සම්බන්ධ වෙලා තියෙනවා 5ට. 2 5 කියන්නේ දෙන්නම same level. ආයි 2 සම්බන්ධ වෙලා තියෙනවා 4 කියලා element එකකට. 4 කියලා node එකකට. 3 සම්බන්ධ වෙලා තියෙනවා 4 කියලා node එකකට. එතකොට මේක ඊළඟ level එක වෙනවා. එතකොට 5 සම්බන්ධ වෙලා තියෙනවා 6 කියලා node එකකට. එතකොට 5 2 3 කියන්නේ තුන් දෙනාම same level එකේ. එතකොට 4 6 කියන්නේ A levels වලට සම්බන්ධ වෙච්ච nodes. එතකොට 4 6 කියන දෙන්න ඊළඟ level එක වෙනවා. කියන්නේ third level එකට අයිති වෙනවා. එතකොට 1 කියන්නේ එක level එකක්, 2 3 5 කියන්නේ තව level එකක්, 4 6 කියන්නේ තව level එකක්. එතකොට මේක 1 2 3 5 4 6 කියලා order එක අපිට ලියන්න පුළුවන්. මේ exercise එකත් අර කලින් data structure එකම තමයි. හැබැයි මේක directed graph එකක්. මේක අපි nodes වලට ගමන් කරන්න පුළුවන්, nodes අතරේ ගමන් කරන්න පුළුවන් direction එකක් තියෙනවා. මේක පොඩ්ඩි tricky question එකක්. මොකද මේකේ එක දිශාවකට විතරයි node එක හරහා ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලා මේකට order එක පොඩ්ඩක් ලියන්න.
අපි එහෙනම් දැන් උත්තරේ බලමු. මේකේ ඕඩර් එක 1 2 3 4 5 6 කියලා තියෙනවා. අපි බලමු කොහොමද ඒක ආවේ කියලා. දැන් 1 වලින් තමයි අපි පටන් ගන්න. එතකොට 1 සම්බන්ධ වෙලා තියෙන්නේ ඩිරෙක්ෂන් එක බලන්න. 1 වලින් පිටතට යන්නේ කොහෙටද? 2ට යනවා 3ට යනවා. කලින් එකේ 5ටත් ගැහැබ්බ මෙතන නෑ. 5 ගේ ඉඳන් තමයි එන්නේ. එතකොට 1 කියන්නේ එක ලෙවල් එකක්. 1 ගෙන් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ 2 සහ 3 විතරයි. එතකොට මේකේ 2 සහ 3 තමයි සෙකන්ඩ් ලෙවල් එක විදිහට අපිට ගන්න වෙන්නේ. එතකොට 2 3 ලියුවා. ඊට පස්සේ 2 ගෙන් යනවා 3ට. හැබැයි ඒ දෙන්නම එකම ලෙවල් එකේ. ඊට පස්සේ ආයි 2 ගෙන් යන්නේ කොහෙටද බලන්න? 2 ගෙන් යනවා 4ට. 3 ගෙන් යන්නේ 4ට. එතකොට ඊළඟ ලෙවල් එක විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ 4 කියන. මෙතන 2ට ඇරෝ එකක් ඇවිල්ලා තියෙනවා 5 ගෙන්. හැබැයි මෙතන අපි බලන්න ඕනේ 2 ගෙන් යන්නේ කොහෙටද කියලා. එතකොට 2 ගෙන් යන්නේ 4ට විතරයි. 3 ගෙන් යන්නේ 4ට විතරයි. එතකොට ඊළඟ ලෙවල් එක third level එකේ තියෙන node එකක් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ 4 කියන node එක විතරයි. ඒක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ 4 කියන node එකෙන් අපිට ආයි arrow එකක් තියෙන මේ 5 කියන node එකට විතරයි. 5 කියන node එකට විතරයි. එතකොට මේ 5 කියන node එක තමයි මේකේ 4th level එක වෙන්නේ. එතකොට මේ 4th level එකේ node එක අපි 5 කියලා ලියනවා. ඊට පස්සේ 5 ගෙන් තියෙනවා 2ට 1ට සහ 6ට. අපි 1 2 කියන nodes දෙක කලින් levels වල තිබ්බේ nodes. එතකොට මේවා අපි ආයි visit කරන්න යන්නේ නැහැ. මෙන්න මේ 6 කියන node එක තමයි අපි visit කරන්න යන්නේ. එතකොට ඒක තමයි අපි මෙතන අන්තිමට order එක element එක විදිහට ලියන්නේ. එතකොට 1 2 3 4 5 6. 1 කියන්නේ එක level එකක්, 2 3 කියන්නේ එක level එකක්, 4 කියන්නේ එක level එකක්, 5 කියන්නේ එක level එකක්, 6 කියන්නේ තව level එකක්. මේ විදිහට තමයි අපි graph data structure එකක් නිර්මාණය කරන්න හඳුනගන්නේ. ඒ වගේම ඒ graph data structure එකක් යොදාගෙන අපි algorithm එකක් පාවිච්චි කරලා මේ searching, ඒ කියන්නේ element search කරන method එක පාවිච්චි කරන්න. දැන් මේ summary එකක් විදිහට ගත්තොත් මේ graph data structure එක ගැන මතක තියාගන්න ඕනේ graph data structure එකක් නිර්මාණය වෙන්නේ nodes සහ edges වලින්. nodes කියන්නේ හැම වෙලෙම points. එතකොට edges කියන්නේ ඒ points සම්බන්ධ කරන path එක. එතකොට දැන් මේ graph data structures වල අපිට තියෙනවා directed graphs සහ undirected graphs කියලා. එතකොට directed graphs වල edges වල direction එකක් පෙන්නනවා. undirected graphs වල එහෙම direction එකක් නැහැ. මං කිව්වා මේ graph data structure එක පාවිච්චි කරනවා කියලා Google සමාගම යාළගේ Google Maps වල. දැන් මේ directed graph එකයි undirected graph එකයි පාවිච්චි වෙනවද Google Maps වල? ඔයාලා හොඳට කල්පනා කරලා බැලුවොත් ප්‍රධාන පාරක, ඒ කියන්නේ අපිට අපි ගමන් කරන ප්‍රධාන පාරක එක දිශාවකට විතරක් නම් ගමන් කරන්න පුළුවන්. ඒක directed graphs වලින් තමයි මෙයාලා නිර්මාණය කරන්නේ. ඔයාලා හොඳට බලන්න වම් පැත්තේ තියෙන පාරක එක දිශාවක විතරයි ගමන් කරන්න පුළුවන්. දකුණු පැත්තෙන් තියෙන පාරකට අනිත් දිශාවට තමයි ගමන් කිරීමේ හැකියාව තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් පාරේ යන විදිහට තමයි. ඒ වගේම ඔයාලා බැලුවොත් අතුරු පාරක සාමාන්‍යයෙන් එහෙම පාරවල් දෙකක් කියලා වෙන් කරන්න තරම් පාර පළල් නැහැ. එතකොට ඒ පාරෙම යන්නත් පුළුවන්, ඒ පාරෙම එන්නත් පුළුවන්. අන්න එතකොට යාලා පාවිච්චි කරනවා undirected graphs. එතකොට මේ Google Maps වලට යාලා directed graphs කියන එකයි undirected graphs කියන එකයි දෙකම පාවිච්චි කරලා තියෙනවා මේ Google Maps නිර්මාණය කරන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් හොඳ example එකක් තමයි මේ graph data structure එකට Google Maps කියන application එක. ඒ වගේම මේ graph data structure එකට අපි searching method apply කරනකොට අපි depth first search කියලා method එකක් apply කරනවා. ඒකට අපි පාවිච්චි කරන්නේ stack data structure එකේ ආభాෂයක් කරන් තමයි අපි ඒක searching method එක දිගටම search කරගෙන යන්නේ. එතකොට stack එක කියන්නේ කොහොමද? stack එකක් තියෙන නිකන් column එකක් වගේ.
ඒ ස්ටැක් එක අපිට ඩෙප්ත් එක හොයන්න පුළුවන්. ඩෙප්ත් එකක් බලන්න පුළුවන්, මනින්න පුළුවන්. අන්න ඒ විදිහට මතක තියාගන්න depth first search එකට පාවිච්චි වෙන්නේ stack data structure එකේ method එක කියලා. එතකොට ආයි අපිට තියෙන තව method එකක් breadth first search කියලා. එතකොට ඒකේ horizontal level එක හරහාට තමයි අපි ඒ searching එක කරගෙන යන්නේ. එතකොට ඒකට අපි පාවිච්චි කරන්නේ queue data structure එකේ method එක. එතකොට අපි දන්නවා queue එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ horizontally. ඒ කියන්නේ පාරක points දෙකක් අතර horizontally තමයි මේ queue එකක් නිර්මාණය වෙන්නේ. එතකොට මේ queue එක පාවිච්චි වෙනවා අපිට breadth first search වල. depth first search එක breadth first search එකට වඩා වේගවත්. ඔයාලා සමහර විට හිතන්නේ නැති අර breadth first search එක අපි එකපාර level එකකින් level එකට search කරන හින්දා ඒක වේගවත් ඇති කියලා. හැබැයි එහෙම නෑ. depth first search එක හැම වෙලෙම එක element එකකින් search වෙන්නේ. එලිමන්ට් ටක් ගාලා elements search කරගෙන යනවා. දැන් ඔයාලා හිතන්න breadth first search එකේ දැන් අපි අතනදි ගත්තේ ගොඩක් වෙලාට එක level එකක elements දෙකක් තුනක් තියෙනවනේ. හැබැයි ඊට වඩා වැඩියෙන් nodes තිබ්බොත් එහෙම අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මේ breadth first search එක depth first search එකට වඩා slow කියලා. මොකෝ එතන ගොඩාක් elements element nodes 1000ක් විතර එකම level එකේ තිබ්බොත් එහෙම අර depth first search එකකින් ගිහිලා කලින් අපිට search කර ගැනීමේ හැකියාව තියෙනවා. මොකද අපි හිතුවොත් graph එක අන්තිමටම තියෙන්නේ කියලා අපි හොයන element එක අර level එක level එක 1000ක් බලනකොට අර depth first search එක අර අන්තිම node එකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ගත්තාම අපිට depth first search එක breadth first search එකට වඩා වේගවත් කියලා ගන්න පුළුවන්. එතකොට දැන් මේ graph data structure ගැන ඔයාලා දැනගන්න ඕන මූලික කරුණු ටික මම අද කියලා දුන්නා. එතකොට අපි දන්නවා graph data structure එක කොහොමද නිර්මාණය වෙන්නේ, graph data structure එක මොනවද තියෙන කොටස්, ඒ වගේම graph data structure එක තියෙන ප්‍රභේද මොනවද, ඒ වගේම අපි graph data structures පාවිච්චි කරලා algorithm එකක් යොදාගෙන කොහොමද අපි element search කරන්නේ කියලා depth first search, breadth first search පාවිච්චි කරලා, ඒ වගේම graph data structure හොඳටම පාවිච්චි වෙන තැනක් ඔයාලා ඉගෙන ගත්තා. ඒ තමයි Google Maps. මතක තියාගන්න ඒක තමයි අපිට මේ graph data structure එක හොඳටම apply කරන්න පුළුවන් තැන. graph data structure එක ගැන ඔයාලට කියලා දෙන්න තියෙන්නේ ඔන්න ඔය කරුණු ටික තමයි. ඔයාලට මේ graph data structure එක ගැන මොන හරි තේරුම් නැත්නම් එහෙමත් නැත්නම් මොන හරි ප්‍රශ්නක් තියෙනවනම් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.